සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් සරණයි සුපින්වත් හැම දෙනාටම අවිදු අඳුර දුරුලන සදහම් මග එලිපෙහෙලි කරනු ලබන සදහම් කතිකාවත ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. සද්ධර්ම සාගර ධම්මපද විවරණය සදහම් කතිකාවත ආරම්භ කරන්නට ඒ සඳහා මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ පින්වත් හැම දෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටියේ විසූ දැනට විදේශගතව වාසය කරන චන්දිමා කරුණාරත්න ලොකු දියණිය ප්‍රසාද් කුලතිලක පුතණුවන් හර්ෂණී කුලතිලක පොඩි දියණිය කියන දූ දරුවන් විසින් සිය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි මේ උතුම් ධර්ම දානමය පින්කමට සදහම් කතිකාවතට දායකත්වයේ දරනු ලබන්නේ. අද දවසේ ධම්මපදයේ අන්තර්ගත අපමාද වර්ගයේ අසුරු කොටගෙන සිදු කරන සදහම් කතිකාවත ආරම්භ කරන්නට පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, සතවර්ෂාධික කාලයක් දීර්ඝායු සම්පත් ලබත්වා කියලා සුභාසිංසනය කරනවා. වැඩසටහන මෙහෙවන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද සද්ධර්ම සාගරය නම් වූ මේ සදහම් සාකච්ඡාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුද්ධ ශාසනයට මහා සංගරුවනට බොහොම හිතවත්ව කටයුතු කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. පන්නිපිටිය හයිලෙවල් පාරේ පදිංචිව සිටි දැනට විදේශගතව රැකී රක්ෂාවල නිරත වෙන චන්දිමා කරුණාරත්න මහත්මිය, ප්‍රසාද් කුලතිලක මහත්මයා, හර්ෂිනී කුලතිලක මහත්මිය කියන සහෝදර සහෝදරියන් පිරිසයි අද දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් විශේෂයෙන්ම තමන්ගේ අභාව ප්‍රාප්ත වූ ආදරණීය මෑණියන් වහන්සේ, ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරලා ඒ මව්පිය දෙදෙනාට පුණ්‍යානුමෝදනා කිරීම මූලික පරමාර්ථය කරගෙනයි මේ උදාර පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ පින්වතුන් වෙනුවෙන් අද මේ පින්කමට සහභාගී වෙන්නේ ඒ සත්පුරුෂයන්ගේ ඊතා සමීප ළඟම මිතුරු මිතුරියන් පිරිසකුයි මේ වැඩසටහනට සහභාගී වෙලා මේ උදාර පින්කම කරගන්නට විදේශගතව සිටින පිරිසට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරනු ලබන්නේ. හොඳයි, අපේ වැඩසටහනට අපි අවධානය යොමු කරමු. ඔබ හැමදෙනාම අහලා තියෙනවා චූලපන්තක, මහා පන්තක කියන ස්වාමින් වහන්සේලා පිළිබඳව. මහා පන්තක කියලා කියන්නේ, චූලපන්තක කියන්නේ ගිහි ජීවිතේ සහෝදරයෝ දෙන්නෙක්. ඉතින් මහා පන්තක කියන මේ සහෝදරයා පැවිදි ජීවිතයට පත් වුණා. පසුව චූලපන්තක කියන
සහෝදරයාව පැවිදි ජීවිතයට පත් කර ගත්තා. මහා පන්තක තෙරුන් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. චූල පන්තක තෙරුන්ට අර මහා පන්තක තෙරුන් ගාථාවක් දුන්නා පාඩම් කරන්න කියලා. හැබැයි මේ ගාථාව පාඩම් කරන්න බැරි වුණා මාස 4ක් යනකම්. මාස 4ක් ගිහිල්ලවත් එක ගාථාවක් කටපාඩම් කරගන්න බැරි වුණා. ඉතින් මහා පන්තක තෙරුන් ප්‍රකාශ කළා මේ එක ගාථාවක් පාඩම් කරගන්න බැරුව කොහොමද බුද්ධ ශාසනයේ පැවිදි ගුණ පිළිවෙත් පුරන්නේ? තව ඉගෙන ගන්න ගොඩක් ධර්ම විනය තියෙනවා. ඒක නිසා පාඩම් කරන්න බැයි නම් සිවුරු අතහැරලා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ආච්චි සීයයි බලාගෙන ගෙදර වැඩ කටයුතු වලටත් උදව් උපකාර කරගෙන ඉන්න. දන් දෙන්න, පින්කම් කරගන්න කියලා උපදෙස් ලබා දුන්නා. හැබැයි චූලපන්තක තෙරුන් කැමති නෑ සිවුර අතහැරලා යන්න. බොහෝම දුකෙන් ආවාසයේ පැත්තකට වෙලා කල්පනා කරමින් ඉන්නවා. ඒ වෙලාවේදී ජීවක කියන වෛද්‍යවරයා ඇවිල්ලා මහා පන්තක ස්වාමින් වහන්සේට ආරාධනා කළා හෙට දවසේ ඔක්කොම ස්වාමින් වහන්සේලාත් එක්ක ජීවක වෛද්‍යවරයාගේ ගෙදර දානෙට වැඩම කරන්න කියලා. එව්ව ස්වාමීනි කොච්චර භික්ෂු පිරිසක් ඉන්නවද? වෛද්‍ය වරයාට මේ ස්වාමින් වහන්සේ කියනවා වෙද මහත්මයා හාමුදුරුවෝ 500ක් ඉන්නවා. හැබැයි 499කට දාණය හැදුවහම ඇති. මොකද චූලපන්තක මගේ සහෝදරයා ගිහි කාලේ එයා බොහෝම අඥානයි, ධර්ම විනය පාඩම් කරන්න බැහැ. මම ගෙදර යන්න කියලා තියෙන්නේ යාට අද දවසේ. ඉතින් චූලපන්තක ස්වාමින් වහන්සේ මේක අහගෙන හිටියා. ඒකෙන් තව දුරටත් තේරුම් ගත්තා මුන්වහන්සේ මට ගෙදර යන්න කියලා තියෙන ඇත්තටම තමයි. ඒකයි මේ ප්‍රධාන දායක මහත්තයෙකුටත් කිව්වේ හෙට දානෙටත් වඩින්නේ නැහැ කියලා සඳහන් කළේ. ඉතින් චූලපන්තක තෙරුන් කල්පනා කළා තව දුරටත් මෙහෙම ඉඳලා තේරුමක් නැහැ. මම ඇත්තටම සිවුර අතහැරලා යන්න ඕනි කියලා පහුවදා උදේ පාන්දරින්ම යන්න ඕනි කියලා තීරණය කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ පසුවදා උදේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දෙස බලනවා මම අද කාටද පිහිට වෙන්නේ කියලා බුදුනුවණින් බලනකොට දැක්ක මේ චූලපන්තක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා චූලපන්තක ස්වාමින් වහන්සේ එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් එතනින් චූලපන්තක තෙරුන් වහන්සේ වැඩම කළා. චූලපන්තක ඔහොම ටිකක් නවතින්න මේ කලබලෙන් කොහෙද යන්නේ කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගෙදර යනවා. සිවුර අතහැර දාන්න. ඒ මොකද හේතුව? මහා පන්තක ස්වාමින් වහන්සේ මට ගාථාවක් දුන්න පාඩම් කරන්න. මාස 4ක්ම පාඩම් කළා, පාඩම් කරගන්න බැරි වුණා. ඉතින් උන්වහන්සේ කිව්වා මේ ශාසනයේ තව දුරටත් ඉඳලා වැඩක් නැහැ. ආහාර පාන අනුභව කරන්න විතරක් කෙනෙක් වැඩක් නැහැ. ධර්ම විනයත් ඉගෙන ගන්න ඕනි. ඒක නිසා ගෙදර යන්න කියලා. මම මේ ගෙදර යන ගමන් බුදුරජාණන් වහන්සේ කියනවා චූලපන්තක මේ ශාසනයේ මහා පන්තකගේ නෙවෙයි කියලා. එයාට ඕනි අය තියාගණ්ඩයි එපායට යන්න කියන්න එලවන්න. මේක යාට අයිති ශාසනයක් නෙවෙයි චූලපන්තක. මේ ශාසනය අයිති බුදුරජාණන් වහන්සේට. ඔබට පාඩම් කරන්න බැරි වුණාට කමක් නෑ. හිත රැක ගන්න පුළුවන්ද කියලා ඇහුවා.
පාඩම් කිරීම දුෂ්කරයිනේ. නමුත් හිත ආරක්ෂා කරගන්න විතරක් පුළුවන්ද? තමන්ගේ හිතට එන කෙලෙස් හොඳට තේරුම් අරගෙන ඒවා හිතෙන් අයින් කරලා කෙලෙස් වලට යට වෙන්නේ නැතුව වසඟ වෙන්නේ නැතුව හිත හොඳට රැකගෙන ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි පාඩම් කරන්න බැරි වුණාට හිත ආරක්ෂා කර ගැනීම කරන්න පුළුවනි කියලා සඳහන් කළා. බොහෝ දෙනෙකුට බැරි ඇත්තටම හිත රැක ගන්නනේ. ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට හිත රැක ගන්න බෑනේ. බලන්න රාගය කියන්නේ අධික ලෝභය. ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි අටගන්න. වඩ කොච්චර හිතට පීඩා දෙනවද? දේශය, මෝහය, ඉරිසියාව, එකට එක කිරීම, තමන් උසස් කියලා හිතීම, අන් අය පහත් කියලා හිතීම, මේ වගේ අප්‍රමාණවත් කෙලෙස් හිතට එනවා. කොච්චර හැකියාවන් තිබ්බත් හිත රැක ගන්න බෑ. ඉගෙන ගන්න මොනවා කරන්න පුළුවන් වුණත්. ඉතින් චූලපන්තක තෙරුන් ප්‍රකාශ කළා මට හිත රැක ගන්න පුළුවන්. උන්වහන්සේ ඉරිදි බලයෙන් සුදු රෙදි කඩක් මවලා දුන්නා. මවලා දීලා කිව්වා මේක වම් අතේ තියාගෙන දකුණු අතින් මේක පිරිමදින්න. පිරිමදින ගමන් මේ උඩින් පිරිමදිනවා කියන උඩින් පිය දානවා කියන එකයි. ඔහොම පිය දාමින් නැත්තම් අත ගාමින් සිටිනවා. පිරිමදිමින් සිටින කමන් කියන්නේ රජෝ හරණං කියලා. රජෝ හරණං කිව්වේ දූවිලි ගන්නේය. දූවිලි ගන්නේය කියන්නේ මේ රෙදි කෑල්ලට දූවිලි උරා ගන්නවා කියන එකයි. මේකට මේ රෙදි කෑල්ලට දූවිලි උරාගෙන දාඩිය උරාගෙන මේක අපිරිසිදු වෙනවා කියන එක සිහි කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධාසනයට වැඩම කළා. එදා දානේ තිබුණ ජීවක වෛද්‍යවරයාගේ ගෙදරනේ බුදුරජාණන් වහන්සේ දානෙටත් වැඩම කළා. ඒ දානේ ගෙදර බුද්ධාසනයක් වෙනම පනවලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න. උන්වහන්සේ ආසනයේ වැඩ සිටින කමන් බැලුවා චූලපන්තක ස්වාමින් වහන්සේ ගැන ඉරිදි බලයෙන් බලනකොට උන්වහන්සේ දැන් තාම රෙදි කඩ පිරිමදිමින් සිටිනවා. දැන් ඒ රෙදි කඩ ටික ටික අපිරිසිදු වෙලා උන්වහන්සේ ඉරිදි බලෙන් ආලෝක ධාරාවක් යවුවා. ඒ ආලෝක ධාරාව තුලින් බුදුරජාණන් වහන්සේව පෙනෙන්නට සැලැස්සුවා. පෙනෙන්නට සලස්වලා චූලපන්තක තෙරුන් වහන්සේට කතා කළා. කතා කළා කිව්වා චූලපන්තක දූවිලි කියන්නේ ඔය දාඩිය වලට කුණු වලට නෙමෙයි. දූවිලි කියලා කියන්නේ රාගයට චූලපන්තක. රාගය කිව්වේ මේ අධික ආසාවට. ඊළඟට කියනවා චූලපන්තක දූවිලි කියලා කියන්නේ දාඩිය කුණු ආදියට නෙමෙයි. නියම දූවිලි කියන්නේ දේශයට නිතර තරහ යන ස්වභාවයටයි චූලපන්තක. දූවිලි කියන්නේ කුණු වලට නෙමෙයි මෝහයට. ඒක නිසා මේ කෙලෙස් දූවිලි හිතෙන් ඉවත් කරගත යුතුයි කියලා උපදෙස් ලබා දුන්නා. ඉතින් චූලපන්තක තෙරුන් වහන්සේ උපදෙස් අහලා අර රෙදි කෑල්ල අපිරිසිදු වෙනවා දැකලා ඒක ඔස්සේ හොඳට අනිත්‍ය බව පිළිබඳව අවබෝධ කරගත්තා. අනිත්‍ය බව අවබෝධ කරගෙන උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා මේ චූලපන්තක කියන ස්වාමීන් වහන්සේ. ජීවක වෛද්‍යවරයා ස්වාමින් වහන්සේ ඔක්කොම ගෙදර වාඩි වුණාට පස්සේ පැන් භාජනය අරගෙන ආව බුදුරජාණන් වහන්සේගේ සමීපයට. ඊට පස්සේ පාත්තරයට පැන් දාන්න හැදුවා.
පාත්තරයට පැන් දානවනේ පාත්තරේ සෝදගන්න. අර ඉතින් පාත්තරයට පැන්වක් කරන්න හදනකොට බුදුරජාණන් වහන්සේ අතින් වැහුවා. මොකද මේ ජීවක වෛද්‍යවරයාගේ දානේ ගෙදර නේද? අතින් වැහුවා. අතින් වහලා කිව්වා ජීවක තව විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. උන්වහන්සේලාත් මෙතෙන්ට වඩිනකන් දානේ බෙදන්න ආරම්භ කරන්න එපා කියලා කිව්වා. ජීවක වෛද්‍යවරයා එතන ඉන්න කෙනෙකුට කිව්වා විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා බලලා වැඩම කරගෙන එන්න. ඉතින් ජීවක වෛද්‍යවරයා කෙනෙකුට නියම කළානේ. ඒ තැනැත්තා විහාරස්ථානෙට ගියා. දැන් චූල පන්තක තෙරුන් වහන්සේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ කෙනෙක්නේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ කියන ඒවා පවා අහගෙන ඉන්න 이르දි බලෙන් ඒවා දකිමින් බලමින් අහමින් ඉන්නේ විහාරස්ථාන ඉන්න ගමන්. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා දහසක් මැව්වා තමන් හා සමානම රූපයක් තියෙන. දහසක් භික්ෂූන් වහන්සේලා මවලා එක එක භික්ෂූන් වහන්සේලා එක එක වැඩ කරමින් ඉන්නවා මැව්වා. සමහර භික්ෂූන් වහන්සේලා මිදුල්ලම දිනවා. සමහර භික්ෂූන් වහන්සේලා ආසන එහෙම පිළියෙල කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා පෙන් පහසු වෙනවා, සිවුරු සෝදනවා, සිවුරු මහනවා, සිවුරු වලට පඳු ගහනවා, එක එක කටයුතු වල නිරත වෙලා. අර උපාසකතුමා ඇවිල්ලා බැලුවා. බලනකොට ජීවකඹ වනය ඒ විහාරස්ථානයේ නම ජීවක වෛද්‍යවරයා පූජා කරපු විහාරයක් නිසා. ඉතින් මුළු ජීවකඹ වනයම පිරිලා භික්ෂූන් වහන්සේලාගෙන්. හාමුදුරුවෝ වැඩම කරගෙන එන්න කිව්වට මෙතුමා දැනගත්ත මේ 1000ක් එක්කගෙන ගිහිල්ලා බෑනේ කොහොමවත්ම. දාන් ලැහැත්ති කරලා තියෙනෙත් 500කටනේ. ඉතින් ආපහු සද්ද නැතුව වෛද්‍යවරයාගේ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා වෛද්‍යවරයා ඇහුවා කෝ ස්වාමින් වහන්සේලා නැද්ද කවුරුත්. ඉතින් මෙතුමා වෛද්‍යවරයා ඉන්දිම බුදුරජාණන් වහන්සේටත් ඇහෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරීලා ඉන්න අඹ වනය පිරෙන්නම විහාරේ භූමිය පිරෙන්නම භික්ෂූන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා චූල පන්තක තෙරුන් වැඩම කරගෙන ඉන්න කියලා. ආපහු ගිහිල්ලා මේ උපාසකතුමා ආයත් විහාරස්ථානයට ගියා. ගිහිල්ලා අර ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා චූල පන්තක ස්වාමින් වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් අහනකොට මුන්වහන්සේ කිව්වා මම තමයි චූල පන්තක. තව 1000ක් ඉන්නවනේ. හැමෝම ඇවිල්ලා කියනවා මම චූල පන්තක, මම චූල පන්තක, මම චූල පන්තක. ඉතින් යාට ලොකු ප්‍රශ්නයක් ඒක. එයා ආයෙමත් ආවා මේ දානි ගෙදරට. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හැමෝම කියනවා මම චූල පන්තක, මම චූල පන්තක කියලා. ඉතින් ඔක්කොම එක්කගෙන එන්නත් බැහැනේ. ආපහු ආවා. බුදුරජාණන් වහන්සේ වදාළ උපාසකතුමනි ආයෙමත් යන්න. ගිහිල්ලා අහන්න චූල පන්තක ස්වාමින් වහන්සේ කවුද කියලා. ඉස්සෙල්ලම කියන කෙනාගේ සිවුරෙන් අල්ලගන්න කියලා කිව්වා. ඉතින් ගියා ආයෙසරයක්. ඇහුවා ස්වාමීනි චූල පන්තක ස්වාමින් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේම කිව්වා මම තමයි චූල පන්තක. සිවුරෙන් අල්ලගත්තා. එතකොට අනික් ඔක්කොම ස්වාමින් වහන්සේලාව අතුරුදහන් වෙලා ගියා. ඉතින් චූල පන්තක තෙරුන් වහන්සේ වැඩම කරවාගෙන ඇවිල්ලා එදා දානේ පිරිනැමීම සිදු කරන්නට යෙදුණා. ඉතින් පසු කාලෙක භික්ෂූන් වහන්සේලා මේ විහාරස්ථානෙට රැස් වෙලා සාකච්ඡා කරනවා.
තථාගතයන් වහන්සේගේ ආනුභාවය නම් හිතාගන්නවත් බැරි තරම් දෙයක්. මහ රහත් ඵලයට පත් වෙලත් මහා පන්තක තෙරුන් වහන්සේට බැරි වුණා චූල පන්තක තෙරුන්ට ගාතාවක් පාඩම් කරවන්න බැරි වුණා මාස 4ක් පාඩම් කරලා. හැබැයි තථාගතයන් වහන්සේ වරුවක් යන්නටත් පෙර චූලපන්තක ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි සිව් පිලි සිඹියා මහරහතන් වහන්සේ කෙනෙක් කළා. සිව් පිලි සිඹියා කිව්වහම ඔබ දන්නව ඇතිනේ. සමහර රහතන් වහන්සේලා ඉන්නවා සංසාරේ කරපු පිනට විශේෂිත ඥාන 4ක් ලැබෙනවා. ඒ ඥාන 4ට කියනවා අත්තපටි සම්බිදා ඥානය, ධම්මපටි සම්බිදා ඥානය, නිරුත්තිපටි සම්බිදා ඥානය, පටිභාන පටි සම්බිදා ඥානය කියලා ඒ ඥාන 4ට කියනවා. අත්තපටි සම්බිදා කියලා කියන්නේ ත්‍රිපිටකයේ අර්ථ පාඩම් කරනවා වචනයක් ගානේ. වචනයක් ගානේ තේරුම ඉගෙන ගන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඒවං මෙසේ මේ මා විසින් සුතං අසන ලදී ඒකං සමයං එක් කාලයක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියන් සවැත් නුවර. ඔන්න ඔය විදිහට වචනයක් ගානේ ඉගෙන ගන්නවා. අන්නේ ඉගෙන ගත්තොත් එහෙම සසර ගමනේදී රහත් වුණාට පස්සේ අත්තපටි සම්බිදා ඥානය කියන නුවණ ලැබෙනවා ත්‍රිපිටකය එහෙම ඉගෙන ගත්ත අයට. ඒ නුවණ ලැබුණහම මොකද වෙන්නේ? එයාට ඒ ජීවිතේ ඉගෙනගෙන තිබුණේ නැති වුණාට ත්‍රිපිටකේ හැම වචනයකම තේරුම දන්නවා. ඉගෙනගෙන තියෙන්න ඕනි නෑ. අර නුවණ පිනට ලැබෙන එකක් නේක. අන්න ඒකට තමයි අත්තපටි සම්බිදා ඥානය කියලා කියන්නේ. ඊළඟට සංසාරේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩම් කරනවා. මුළු ත්‍රිපිටකයම බැරි වෙයි පුළුවන් ගාථා පුළුවන් සූත්‍ර කටපාඩම් කරනවා බොහෝම සද්ධාවෙන් බොහොම ගෞරවයෙන්. ඉතින් ඒක මහා පිනක්නේ. ඒ පිනේ විපාකයක් විදිහට රහත් බවට පත්වීමේදී මුළු ත්‍රිපිටකයම කටපාඩම් හිටිනවා. පාඩම් කරන්නේ නැතුව ත්‍රිපිටකය වැටහෙනවා. ඒකට කියනවා ධම්මපටි සම්බිදා ඥානය කියලා. ත්‍රිපිටකේ පාඩම් කරගත්ත පින්බලෙන් පාඩම් කරපු පින්බලෙන් සංසාර ගමනේදී ඉගෙන ගන්නේ නැතුවම ත්‍රිපිටකය වැටහීමට කියනවා ධම්මපටි සම්බිදා කියලා. ඊළඟට සංසාරේදී ත්‍රිපිටකය ඉගෙන ගන්නකොට ත්‍රිපිටකයේ තියෙන වචනවලට තමන් කැමති අර්ථ විවරණ ඉදිරිපත් කරන්නේ නැතුව අටුවාවලට අනුවම ත්‍රිපිටකය විස්තර කරලා දෙනවා. අට කතා කියන්නේ ඉතින් ඒ කාලේ ඉඳන්ම ත්‍රිපිටකය විස්තර කරන ක්‍රමේනේ. එතකොට එක විදිහක් තියෙනවනේ ත්‍රිපිටකය විස්තර කරන. 10 දෙනෙක් කිව්වත් එකම විදිහටනේ. එතකොට සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය විස්තර කරන්න වෙන්නේ අටුවාවට අනුව කිව්වහම. එහෙම නැතුව තමන්ගේ අදහස් අනුව කිව්වොත් 10 දෙනෙක් කිව්වහම 10 විදියක් වෙනවනේ. එතකොට ඒක ධර්මයේ වෙන්නෙත් නෑ, විනාශ වෙනවනේ ශාසනේ. අන්න ඒක නිසා අටුවාවට අනුව ත්‍රිපිටකය ඉගෙන ගත්තහම ඒ ඉගෙන ගැනීමේ ආනිසංසයක් විදිහට ලැබෙනවා නිරුත්තිපටි සම්බිදා ඥානය රහත් වීමේදී. නිරුත්තිපටි සම්බිදා කියලා කියන්නේ අර වචනයක් ගානේ වැඩි දුර විස්තර ඉගෙන ගන්න නැතුව අටුවාවල තියෙන විස්තර ඉගෙන ගන්න නැතුවම වැටහෙනවා. ඒක තමයි නිරුත්තිපටි සම්බිදා කියලා කියන්නේ. නිරුත්ති කියන වචන තේරුම විස්තරාර්ථ කියන එකයි. විස්තරාර්ථ කියන්නේ වැඩි දුර විස්තර. ඊළඟට මෙන්න මේ කාරණා තුනම සසරෙහි කළා තියෙනවා නම් එක වචනයක් ගානේ අර්ථ පාඩම් කිරීම, දෙක ත්‍රිපිටකයේ කොටස් කටපාඩම් කිරීම, තුන්වෙනි කාරණාව අට කතාවට අනුව ධර්මයේ ඉගෙන ගැනීම. මේ කාරණා තුනම සංසාරේ කරපු අයත් ඉන්නවනේ. ඒ අයට
පටිභාන පටිසම්භිදා කියන ඥානය ලැබෙනවා. පටිභාන පටිසම්භිදා කියන්නේ අර්ථයත් වැටහෙනවා. ධර්මයේ කියන ත්‍රිපිටකයත් වැටහෙනවා. නිරුක්ති කියන අට කතාවත් වැටහෙනවා. ඒ ඥාන තුනම තියෙනවා. ඒ තුනෙන්ම යුක්ත නිසා පටිභාන පටිසම්භිදා කියලා වෙනම ඥානයක්. අර ඥාන තුනේම ප්‍රගුණත්වය නැත්තම් ඒ ඥාන තුනේම වැටහීම තමයි පටිභාන පටිසම්භිදා කියලා හඳුන්වනු ලබන්නේ. දැන් චූලපන්තක තෙරුන් වහන්සේ මේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා ස්වාමින් වහන්සේලා ඒ පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කළා ඊටාම වටින ගාථාවක්. ඒ ගාථාව තමයි උට්ටානේ නප්පමාදේන සංයමේන දමේන ච දීපං කෛරාථ මේ ධාවී යංෝ ඝෝනාභිකීරති කියන ගාථාව දේශනා කළා. ඒකෙන් කියන්නේ බොහොම වැදගත් තේරුමක් සරලව කිව්වොත් එහෙම උට්ඨානේ නප්පමාදේන සංයමේන දමේන ච. ඒකෙන් කියන්නේ ගුණ ධර්ම ටිකක්. උට්ඨාන කියලා කියන්නේ නැගී සිටීමේ වීරිය. ඒ කියන්නේ කුසීතකම තුල කම්මැලිකම තුල නැතුව බොහොම ප්‍රබෝධමත්ව පින්කම් කරන්න ගුණ ධර්ම පුරන්න නැගී සිටීම ඉදිරිපත් වීම ආරම්භ කිරීම. එහෙම සමහර අය බණක් අහන්න එහෙම කිව්වහම කම්මැලිනේ අලසයිනේ මට නම් අමාරුයි. සමහර විට බණ අහන්න එක්කගෙන නෙමෙයි එන්න වෙන්නේ. බණ කියන තැන සමහර විට දක්කගෙනනේ යන්න වෙන්නේ. බලෙන් හරක් කරගෙන යනවා වගේ තල්ලු කරගෙන කියලා බොහොම අමාරුවෙන් එක්කන් යනවට වඩා දක්කගෙන යන්න වෙන්නේ සමහර විට. සිල් ගන්න, බණ අහන්න, භාවනා කරන්න ඔය වගේ දේවල් වලට. ඉතින් ඒ මට්ටමටම පිරිහුණු ඇත්තොත් ඉන්නවනේ. අන්න එහෙම නැතුව බොහොම වීර්යවන්තව ශාසනික කටයුතු වලට, පින් කටයුතු වලට කිසිම අලසකමක් නැතුව, කම්මැලිකමක් නැතුව බොහොම උද්‍යෝගිමත්ව ප්‍රබෝධමත්ව යෙදෙන ස්වභාවයට කියනවා උට්ඨාන වීර්ය කියලා හඳුන්වනවා. කම්මැලිකමක්, කලසකමක් නේ. බොහොම ප්‍රබෝධමත්ව, බොහොම කැමැත්තෙන්, බොහොම ආසාවෙන් බුදුන් වඳින්න, මල් පූජා කරන්න, පිරිත් කියන්න, බණ අහන්න, මව්පියන් වඳින්න, මේ වගේ සාසනික දේවල් වලට යෙදෙන ස්වභාවය උට්ඨාන වීර්ය කියලා අපි හඳුන්වනවා. අනේ උට්ඨානයෙන්ද ඊළඟට කියනවා අප්පමාදේන කියලා. අප්පමාදේන කියන්නේ අප්‍රමාදයෙන්. මෙතෙන්දී අප්‍රමාද කියලා කියන්නේ ප්‍රමාද නොවි කියන එකනේ. හැබැයි ප්‍රමාද නොවි කියලා කිව්වහම බොහොම ඉක්මනින් වගේ තේරුමක් නේ තියෙන්නේ. හැබැයි මෙතෙන්දී මේ ශාසනය තුල අප්‍රමාදය කියලා කියන්නේ සිහියට කියන නමක්. අර සාමාන්‍ය ලෝකේ අප්‍රමාදය කියන්නේ ප්‍රමාද නොවීම කියන එකයි. හැබැයි ශාසනයේ අප්‍රමාදය කියන්නේ සතිය නැමැති චෛතසිකයට. සතිය නැමැති චෛතසිකය කියන්නේ සිහිය කියන එක තමයි අප්‍රමාදය. සිහිය කියන්නේ අකුසල් වල යෙදෙන කල්පනාව එහෙම නෙමෙයි. කුසලයන්හි යෙදෙන සිහිය. කුසලයන්හි යෙදෙන සිහිය කියන්නේ කුසලයක් කරන විට අර අන් දේවල් වලට හිත යන්නේ නැතු ඒ කුසලය තුල මනසින් රැඳෙන්න පුළුවන් ස්වභාවය. අකුසල් වලට හිත යන්නේ නැතුව අන්න ඒක තමයි සිහිය කියලා හඳුන්වන්නේ. ඊළඟට සිහිය කිව්වහම සාමාන්‍ය මට්ටමේදී සිහියෙන් කරන්නේ ඇත්තටම අකුසලයෙන් වළකින එකයි, කුසලයේ යෙදෙන එකයි. සාමාන්‍ය සිහිය මූලික අවස්ථාවේදී. දැන් සිහියෙන් තමයි මතක් කරලා දෙන්නේ. මදුරුවෙක් ඇහුවත්
මේ මදුරුවට ගහන්න හොඳ නෑ, පිඹින්න ඕනි, අත සොලවන්න ඕනි, එලවන්න ඕනි, ප්‍රාණඝාතය කරන්න හොඳ නෑ. ඒතර මදුරුවෙකුට ගහන්න නැතුව ඉන්න පුරුදු වෙනවා. අන්සතු දෙයක් දැක්කත් මේ අන්සතු දෙයක්, මේක හොරකම් කරන්න හොඳ නෑ, මහා කුසලයක්, අන සිහියෙන් මතක් කරලා දෙනවා. කාම මිත්‍යාචාරයකට, වැරදි කාම සේවනයකට අවස්ථාව ලැබුණත් සිහියෙන් මතක් කරලා දෙනවා, හිතින් වසඟ වෙන්න එපා. මේ මහා පාපයක් කරන්නේ, මහා අකුසලයක් කරන්නේ. ඊළඟ ජීවිතේ නිරේ පිච්චෙමින් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම ගිනිගත් යකඩ තහඩු වෙලුණු ජීවිතයක් නිරයේදී ලැබෙන්නේ, පිච්චෙමින් පවතින ජීවිතයක්. මේ දුක්, මේ අකුසලය කරන්න එපා කියලා අන්න සිහියෙන් මතක් කරලා දෙනවා. අන්න සිහියෙන් තමයි අපි හැම වෙලේම අකුසල ධර්ම වලින් ඉවත් කරවන්නේ. ඒක නැත්තම් අපි අකුසල ධර්මවල යෙදෙනවා. සිහිය නැති කෙනා. සිහිය පුරුදු කරගත්තාම සිහියෙන් මතක් කරලා දෙනවා, මේක අකුසලයක්, මේක කරන්න එපා කියලා. බලන්න ඒක අත්‍යවශ්‍යයිනේ. දැන් පොයට සිල් ගත්තත් සිහිය තිබුණොත් තමයි ශික්ෂාපද ටික හොඳට ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. හොඳ අවධානයෙන් හිටියොත්නේ. දැන් බලන්න අපි පන්සිල් ගන්නවා. පන්සිල් ගත්තට අපි සිහියෙන් ඉන්නේ නෑනේ. ඒක නිසා පන්සිල් පද ටික ඔක්කොම කැඩුනේ නැතුවට ගොඩක් ඒවා කැඩෙනවනේ ඇත්තටම. මදුරුවෙක් මැරුවත් ප්‍රාණඝාතය කැඩිලා ඉවරයි. ඔය වගේ සමහර ඒවා සමහර විට අපි අතින් මුසාවාදා, සුරාමේරය වගේ ඒවා ගොඩාක් වෙලාවට කැඩෙනවනේ සමහර ශික්ෂාපද. එහෙනම් අපි මේ අපේ ජීවිතයේ සිල් සමාදන් වෙන එකත් හරියට මේ වතුර පිපාසයක් අහමු වතුර බොන එකක් වගේ කරගෙනනේ තියෙන්නේ. එහෙම නැතුව මේ කිසි ගෞරවයකින්, කිසි වමනාවකින්, අවශ්‍යතාවයක් මත සිදු කරන එකක් නෙමෙයි ගොඩක් කලාවට. අර මොකක් හරි වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා පන්සිල් ගන්න චාරිත්‍රයක් තියෙනවනේ අපේ. ඒක නිසා. නැත්තම් සමහර වෙලාවට දුස්සීල විඳගෙන මේ දාණය දෙන්න හොඳ නෑ, සිල්වත් වෙලා කරන්න ඕනි කියලා. ඒ මොහොතට සිල්වත් වෙන්න ඕනි නිසා. එහෙම නැතු රකින්න උමනාවක් ඇතුව එහෙම නෙමෙයි. අන්න සිහියෙන් තමයි මතක් කරලා දෙන්නේ, මේ අකුසලය මේ නොකළ යුතුයි. සිහිය නැති කෙනෙකුට සීලයක් රැකගන්න බෑ. පැවිදි ජීවිතයක් නම් කොහොමවත්ම ගත කරන්න බෑ. මොකද සමහර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපදයක් කැඩුනොත් එහෙම මහානකම කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මහානකම නැති වුණොත් ඉතින් වැඩක් නැහැනේ. ඒ උපසම්පදා කෙනෙක්ගේ උපසම්පදාව නැති වෙන සමහර ශික්ෂාපද තියෙනවා. ඒකක් කරුණොත් උපසම්පදාව නැති වෙනවා. ඊට පස්සේ මේ සිවුරක් පොරවන් ඉන්න ගිහියෙක් විතරක් වෙනවනේ. ඉතින් සිහිය නැතුව පැවිදි ජීවිතයක් ගත කරන්නත් බෑ. සිහිය නැතුව ගිහි ජීවිතේ සිල්වත් ජීවිතයක් ගත කරන්නත් බෑ. හොඳට සිහිය තියෙන්න ඕනේ. සිහියෙන් කරන්නේ අකුසලයෙන් හිත ඉවත් කරලා කුසලයට සිත යොමු කරන එක. අන්න කියනවා උට්ඨානේ නප්පමාදේන, ඊට පස්සේ කියන සංයමේන. සංයමේන කියන්නේ සීලවන්ත බවින් කියන එකයි. සංයමය කියලා කියන්නේ සංවර වීම. සංවර වීම කියන්නේ සීලවන්ත බව කියන එක. සීලවන්ත බව කියන්නේ මොකද්ද? කයයි වචනයයි දමනය කර ගැනීම තමයි සීලවන්ත බව. සීලය තියෙන්නේ හිත දමනය කරගන්න නෙමෙයි. සීලයෙන් හිත දමනය කරගන්න බැහැ. කොච්චර සිල්වත් වුණත් හිතට අප්‍රමාණවත් කෙලෙස් එනවා. හිත දමනය වෙන්නේ සිල්වත් වුණා කියලා. සීලය තියෙන්නෙම කය දමනය කරගන්න, කයින් පව් කරන්න නැතුව ඉන්න. වචනය දමනය කරගන්න, ඒ කියන්නේ වචනයෙන් පව් කරන්නේ නැතුව ඉන්න. ඒ වුණාට හිත තුළ කෙලස් ටික හැමම තියෙනවා. කුසල් සිතුවිලි එනවා, අප්‍රමාණවත් කෙලස් හට ගන්නවා. අන්න සංයමේන කියනවා සීලයට. දමේනච, ඊ දමේනච කියන්නේ ඉන්ද්‍රිය දමනය. අන්න ඉන්ද්‍රිය දමනයෙන් තමයි හිත සිල්වත් කරගන්නේ. දැන් සීලයෙන් කරන්නේ කයයි වචනයයි සිල්වත් කරන එක. ඒනට හිත තුළ
ආසාව එහෙම්මමයි, තරහ එහෙම්මමයි, කෙලෙස් එහෙම්මමයි, පව් සිතුවිලි එහෙම්මමයි, ජරා සිතුවිලි, නරක සිතුවිලි එහෙම්මමයි. හිත සිල්වත් කරගන්න පුළුවන් ඉන්ද්‍රිය දමනය තුලින්. ඉන්ද්‍රිය දමනය කිව්වේ මොකද්ද? මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ටික හරියට දොරටු හයක් වගේනේ අපේ හිතට කෙලෙස් ඇතුල් වෙන දොරටු හයක් වගේ. මෙන්න මේ දොරටු හයට ආරක්ෂකයෙක් යොදලා තියන්න ඕනි. වහලා තියලා හරියන්නේ. මොකද වහලා තිබ්බොත් යන්න ඕනි කෙනාට යන්න විදිහකුත් නැහැ, ඕනි නැති කෙනාට යන්න විදිහකුත් නැහෙනි. වහලම දාලා හරියන්නේ නැහෙනි. දැන් අපේ රටට බඩු ගෙන්නනෙකුණා සම්පූර්ණයෙන් නවත්තලා හරියන්නේ නැහැ. අවශ්‍ය දේවල් ටික එහෙම ගේන්න වෙනවනේ. බෙහෙත් තරම අවශ්‍ය දේවල් ටික ඔක්කොම වහලා බෑනේ. ඒ වගේ මේවා වහලම දාලා හරියන්නේ නැහැ. එහෙම හරියනවා නම් ඉතින් S2 අන්ධ කරගන්න පුළුවන්. ඇහි ප්‍රශ්න ඉවරයිනේ. කන් දෙක මොකක් හරි ප්‍රශ්නයක් කරගෙන හයියෙන් කනට ගහගත්තත් ඇතිනේ, කම්බරේ පුරන්න ආයෙ සද්ද ඇහෙන්නේ නැතු යනවනේ. හයියෙම විපතක් කරගන්න හරි සරලයිනේ. ඉතින් ඔහොම ඉන්ද්‍රිය දමනය කරගෙන බෑ. මෙතන ඉන්ද්‍රිය දමනය කරන්න කියන්නේ මෙයා සම්පූර්ණයෙන් වහලා දාන්නේ. හැබැයි මේවට තියෙනවා අපි ආරක්ෂකයෙක්, හරියට සිකියුරිටි කෙනෙක් වගේ. ඒ ආරක්ෂක කෙනා පරීක්ෂා කරලා සුදුසු කෙනාට යන්න දෙනවා, සුදුසු කෙනාට යන්න දෙන්නේ නැතුව නවත්තනවා. අන්න ඒ වගේ ආරක්ෂක කෙනා කවුද? සිහිය, සතිය, දොරටු පාලකයා. ඉස්සර කියන්නේ සිකියුරිටිට දොරටු පාලකයා කියලානේ. දොරටු මුර කරන කෙනා. දොරටු පාලකයා තමයි සිහිය, සතිය. එයා සිහියෙන් දැනගන්නවා මේ ඇහෙන් රූප බලනකොට කෙලෙස් ඇති වෙන රූපයක් නම් කෙලෙස් උපදවා ගන්න නැතුව ඉන්නවා සිහියෙන්. කෙලෙස් උපදින්නේ කොහොමද? හිතන පිළිවෙල අනුව. දැන් අපි හිතමු අම්මා වගේ කාන්තාවක් දකිනවා. අපි හිතුවොත් මේ මගේම අම්මා වගේ කෙනෙක් කියලා කෙලෙස් ඉපදෙනවද? නෑ. අම්මා වගේ කාන්තාවක් දැකලා අපි අම්මා වගේ මේ මගේ අම්මා වගේ කෙනෙක් කියලා හිතින්ම හදවතින්ම බලන්නේ නැතුව මේ නිකන් කාන්තාවක් විදිහට විතරක් සමහර විට බලනවා, එක විදිහට. අන්න කෙලෙස් ඉපදෙනවා. බලන්න කෙලෙස් කියන ඒවා තියෙන්නේ මේ හැට පේන රූපවල නෙවෙයි, ස්ත්‍රී පුරුෂයන් තුල නෙවෙයි. යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවැය නෙවෙයි මේ කෙලෙස් කියන එක තියෙන්නේ. කෙලෙස් කියන එක තියෙන්නේ මේ අපි හිතන පිළිවෙල අනුව. හිතන විදිහ වෙනස් කළොත් කෙලෙස් ඉපදෙන්නේ. හිතන විදිහ විතරයි වෙනස් කරන්න ඕනේ. අන්න බලන්න, සිහියෙන් ඇහෙන් රූප දැකලා හිතන විදිහ වෙනස් කරනවා. කෙලෙස් ඇති වෙන විදිහට හිතන්නේ නැහැ. කෙලෙස් නැති වෙන විදිහට, හට නොගන්න විදිහට හිතනවා. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම, නුවණින් සිතීම, නුවණින් කල්පනා කිරීම. අන්න බලන්න, ඉන්ද්‍රිය 6 දමනය කරගන්න පුළුවන් අපිට සිහියෙන්. සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන්. ඒ දමනය කළාම අපේ හිත දමනය වෙනවා. දැන් ඔව් අනස දැන් මේක ගිහි ඇත්තන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ අපි තේරුම් ගත්තොත්, විසඳගත්තොත්, ගිහි ජීවිතයක් ගත කර නැත්තන්ට තියෙන කාර්ය බහුලකම, එහෙම නැත්නම් ඒ ඇත්තන්ගේ ජීවිතවල තියෙන සංකීර්ණ බවත් එක්ක මේ බුදුදහම තුල අපිට මේ ධර්මයේ තුල කතා කරන සිහිය පිහිටුවීම, සීලයක් ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය දමනය, මේ පවතින සමාජ වටපිටාව, සමාජ රටාව හැඩගැහිලා තියෙන දේ, ගොඩ නැගිලා තියෙන විදිහත් එක්ක හැබෑවටම එහෙම සීලවන්තව, ගුණවන්තව, ඉන්ද්‍රිය දමනයෙන්, සිහියෙන් යුක්ත ජීවිතයක් ගත කරන එක කොයිතරම් දුරට සාර්ථක කරගන්නට හැකි වෙයිද? ඔව්. සාමාන්‍යයෙන් මේ වහනකොටම නම් හිතෙන්නේ ගිහි ජීවිතයක් තුල මේවා කොහේ කරන්නද, මේවා කරන්න බෑ කියලා හිතෙන්නේ. එහෙන් බැලුවොත් පැවිදි ජීවිතයක් තුලත් හිතන්න තියෙන මේවා කොහේ කරන්නද, කොහොම කරන්නද කියලා. මොකද ගිහි අයට පාලනය කරගන්න තියෙන සමහරට ගෙදර කට්ටිය විතරයිනේ. අපිට සමහරට ගෙවල් කීයක මිනිස්සු ඉන්නවද කියලා බලන්න, කොච්චර පිරිසක් ඉන්නවද බලන්න.
හැමදේම කියන්නේ අපිත් එක්කනේ සමහර ලෙඩක් දුකක් වුණාමද ප්‍රශ්නද ළමයින්ගේ ප්‍රශ්න මහත්තයාගේ ප්‍රශ්න නෝනාගේ ප්‍රශ්න ඉතින් එහෙම හැමෝටම මේ ඒ සමාජයට අනුව ඔවුන්ට යෙදෙන යම්කිසි වැඩ ටිකක් තියෙනවා. වගකීම් ටිකක් තියෙනවා ගිහි වුණත් පැවිදි වුණත්. කාර්ය බහුලතාවයක් තියෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් මහානාම කියන ශාක්‍ය රජතුමා මහානාම කියන ශාක්‍ය රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්බාදේපි මහානාම භාවේහි කියලා. ඒ කියන්නේ මහානාම සම්බාධ සහිතයි. සම්බාධ කියන්නේ ළමයින්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්න. ඔය සම්බාධක කියන්නේ ඒවා සම්බාධක තිබ්බත් මහානාම මේ හිත වඩන්න කියලා කිව්වා. මොකද මේවෙන් නිදහස් වෙලා කරන්න පුළුවන් කමක් තියනවද? කවදාවත් බෑනේ. ඉස්සෙල්ලාම හිතන්නේ ළමයි ටිකක් ලොකු වුණාම අපිට හරි නිදහස් කියලා නිකන් ඔය අවුරුදු 10ක් 12ක් වගේ වුණාම ඊට පස්සේ තමයි අපිට පුංචි කාලේ හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ. මොකද ලේසියෙන් බලා ගන්න බෑනේ. 10ක් 12ක් වෙනකොට යාළගෙත් ආසාවල් හිත තුල වැඩි වෙලා තෙල් මන්ද මෝරලා හරි අමාරු කාලයක්නේ. ඉතින් අර යෞවන මදය ඇවිල්ලා බලා ගැනීම දුෂ්කරයි. ඊට පස්සේ ඉතින් හිතෙන්නේ සමහර විට බොහොම අමාරුවෙන් බලාගෙන ඉඳලා කසාද බන්දලා දුන්නහම අපිට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. අම්මලා නිතරම කියන්නේ කෙනෙක් හොයනවානේ ඩිංගක් තරුණ වෙනකොටම ළමෙක් කසාද බන්දලා දෙන්න කාගේ හරි කරේ එල්ලන්න හොයනවමනේ අනිවාර්යෙන්ම. ඉතින් කසාද බැන්දහම ඉවරයි ප්‍රශ්නේ කියලා හිතෙන්නේ. හැබැයි කසාද බැඳලා අවුරුද්දක් යනකොට පුංචි ළමෙක් වෙනල්ලා දෙනවා. මේ අම්මේ මෙයා බලා ගන්න පුළුවන්. ඔෆිස් යන්න විදිහක් නැහැනේ. බලන්න ආයෙත් බබාලා හම්බුණා වගේ වෙනව නේද? ඉතින් මැරෙනකම් ඔය ළමයා හුරතල් කර කර ඉන්නනවා. වැඩි කල් ඉන්නේ නැහැ. අවුරුදු 65යි 69යි 70යි අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා. ඉතින් අර ළමයා සමහරට මොන්ටිසෝරි එකයි යන වයසේ වෙනකොට. එහෙම නිදහසක් කියන එක ලැබෙන්නේ නැහැ. ඒක නිසා කොච්චර බාධා තිබ්බත් මේක කරන්න බැරි දෙයක්ද කියලා හිතෙන්න පුළුවන්. ඕ කරන්න බැරි දෙයක්. මේ බුදුදහම කියලා කියන්නේ ගඟ පහළට ගලන එකනේ ගඟේ ස්වභාවය. මේ බුදුදහමේ ගුණපිළිවෙත් පිරීම උඩුගම් බලා යාමක්. කරන්න බැරි දෙයක්. නමුත් ඒක අපි කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපිට. ඉතින් අන්න ඒක නිසා කොච්චර බාධා තිබ්බත් ඒ දේ කළ යුතුම දෙයක්. එම කරන්න බැරි දෙයක් නම් නෙමෙයි. අවශ්‍යතාවය තිබ්බොත් ඕනි කෙනෙකුට මේ කියන දේවල් කළ හැකියි. දැන් අපි ආයත් ගාථාව බලමු. උත්ථාන වීර්ය අප්‍රමාදී බව කිව්ව සිහිය සංයමේන සීලය දමේනච ඉන්ද්‍රිය දමනය කරගන්නම සංයමේන දමේනච දීපං කෛරාත මේ ධාවි. මේ ධාවි කියන නුවණැති තැනැත්තා දූපතක් කරන්නේය කියලා කිව්වා. නුවණැති තැනැත්තා කියන්නේ කවුද? නුවණැති තැනැත්තා හඳුන්වනවා මේ ධාවි කියලා. මෙතෙන්දී නම් මේ ධාවි කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාවට කියන නමක්. නැත්නම් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ත්‍රිලක්ෂණය දකින නුවණට තමයි මේදා කියලා ශාසනය තුල හඳුන්වනු ලබන්නේ. මේ මේදා කියන නමින් හඳුන්වන ප්‍රඥාව. ඒක හරියට අර කන්දක් මුදුරට හෙනයක් පාත් වුණා වගේ. කන්දක් මුදුරට හෙනයක් පාත් වුණාම මුළු කන්දම පිපිරිලා වෙනසිලා විනාශ වෙලා යනවනේ. අන්න ඒ වගේ මේ විදර්ශනා නුවණ කියන ප්‍රඥාව ඇති වුණාම තම సంతානයේ තියෙන සියලු කෙලෙස් නැසිලා වෙනසිලා යනවා. ඉතින් ඒක නිසා නුවණැති තැනැත්තා මේ ප්‍රඥාවෙන් දිවයිනක් කරන්නේය කියලා දේශනා කළා. දිවයිනක් කිව්වේ ආරස්සික ස්ථානයක්. මෙතන දිවයින කිව්වේ නිවනට කියන්න තවත් නමක් තමයි මේ උදාහරණයකින් දක්වා වදාළේ මේදා
දීපං කිව්වේ නිවන. නුවණැති තැනැත්තා නිවන අවබෝධ කරගන්නවා, මාර්ගඵල ලබා ගන්නවා, නිවනටපත් වෙනවා කියන එක තමයි දේශනා කරන්නට යෙදුනේ. අදට වැඩසටහන අවසానයි ස්වාමීන් වහන්සේ. අවිද්‍යා අඳුරෙන් ආලෝකයට පියනගන මග, මෝහ අන්ධකාරයෙන් අත්මිදින මග පැහැදිලි කොට වදාළ ලෞතුරු සදහම් අනුශාසනාව, ලෞතුරු සද්ධර්මය විවරණය කරන සද්ධර්ම සාගර සදහම් කතිකාවත මේ හෝරාවක කාලයක් පුරාවට අපි මේ සාකච්ඡාව සිදු කරන්නට යෙදුනේ. විශේෂයෙන් ඒ සඳහා මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක නමස්කාරය මේ මොහොතේ පිළිගන්වනු ලබනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතට ධර්ම දානමය පින්කමට දායකත්වයේ දරන්නට යෙදුනේ පන්නිපිටියේ පදිංචිව සිට විදේශගතව වාසය කරන චන්දිමා කරුණාරත්න ප්‍රසාද් කුලතිලක හර්ෂණී කුලතිලක කියන දූ දරුවන් විසින් සිය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කමට අද දවසේ දායකත්වයේ දරනු ලබන්නේ. ඒ අත්තන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපගේ පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටමත් උතුම් තෙරුවන් සරණයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද ඊ타මත්ම සද්ධාවෙන්, ඊ타මත්ම ගෞරවයෙන් මේ උදාර සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම සාගරය වැඩසටහනෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනි. පන්නිපිටිය හයි ලෙවල් පාරේ පදිංචිව සිට දැනට විදේශගතව රැකියාවන්හි නියුක්තව සිටින චන්දිමා කරුණාරත්න මහත්මිය, ප්‍රසාද් කුලතිලක මහත්මයා, හර්ෂිනී කුලතිලක මහත්මිය කියන මේ සහෝදර සහෝදරියන් පිරිස, නැත්තම් දරුවන් පිරිස අද ඊ타ත්ම සද්ධාවෙන් මේ පින්කමේ දායකත්වයේ මූල්‍යමය දායකත්වයේ දරුවා. ඉතින් ඒ පින්වතුන් බොහෝම ළඟින් ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් පිරිසක් ඒකරාශී වෙලා මේ වැඩසටහන සඳහා සහභාගී වෙලා ඒ කටයුතු සම්පාදනය කරන්නට යෙදුන. මේ දිනවල පවතින ඒ කොරෝනා රෝගී තත්ත්වය නිසාත් විදේශගතව සිටින අයට යාම් මේම් අපහසුතාවයන්ද නොඑක් තියෙනවා. කෙසේ නමුත් දායකත්වයේ දරන සදැහැතියන් බලාපොරොත්තු වෙනවා අභාව ප්‍රාප්ත නීටා ස්වර්ණා රණසිංහ කුලතිලක මෑණියන් වහන්සේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමට 3 මාසකට පෙර මිය පරලොව ගිය මෑණියන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් ඒ නීටා ස්වර්ණා රණසිංහ කුලතිලක මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වහන්සේ වාසල සෙනවිරත්න මුදියන්සේලාගේ කුලතිලක මහත්මාණන්ට ඊ타ත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරනවා. අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ මව්පිය දෙදෙනා ප්‍රධාන කොට ඇති මිය පරලොව ගිය සෑම ඥාතීන්ටම මේ මහා පින් පෙත්තත්පත් වේවා. ඒ මව්පිය දෙදෙනාට මේ පින් දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වේවා. එයාගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින්
සැනසීම ලබත්වා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවසාන වශයෙන් දායකත්වයේ දරූ චන්දිමා කරුණා රත්න මහත්මියට, ප්‍රසාද් කුලතිලක මහත්මාණන්ට, හර්ෂිනී කුලතිලක මහත්මියටත්, පවුලේ සෑම දෙනාටමත්, නෑදෑ හිතමිතුරන් සියලු දෙනාටත්, මේ අවස්ථාවට පැමිණ සිටින කල්යාණ මිත්‍ර සියලු සත්පුරුෂයන්ටත්, ලංකාවාසී ලෝකවාසී සැමටත්, වැඩසටහන මෙහෙයවන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, බෞද්ධයා මාධ්‍ය ජාලෙහි අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට සැමටත් ආශිර්වාද කරනවා. සෑම දෙනාම මේ පින් බලෙන්, තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වීසස් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝග සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩිවි නේරාෂ්ටක නින්දා අපහාස තර්ජන ගර්ජන මේ සියල්ල හිරුදුටු ගණ දුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය, මගේම උතුම් ධර්ම රත්නය, මගේම උතුම් ආර්ය මහා සංඝ රත්නය ඔබ හැම දෙනා මනාකොට ආරක්ෂා කරනු ලබත්වා. මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින්, සිල් රැකෙමින්, සමත විදසුන් භාවනා වඩමින්, පින් දෙමින්, පින් අනුමෝදන් වෙමින්, වතපිළිවෙතෙහි යෙදෙමින්, ගුණ පිළිවෙත් පුරමින්, සම්බුද්ධ ශාසනය රැකගන්නට උරලයදී ක්‍රියා කරමින්, බුදු සසුනත් රැකගනිමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා ලැබේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකදීම කල්යාණ මිත්‍ර සුර උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානු ධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඉතාම ඉක්මන් ජීවිතයකදී අනන්ත බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක මහශ්‍රාවක මහාරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාම රමුරුත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානී අග්‍රගණ්‍ය ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ආර්ය සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේ, ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, පළාත් භාර විභීෂණ දෙවියන්, රුහුණට අධිපති කතරගම දෙවියන්, වන්නිහත් පත්තුවට අධිපති ශ්‍රීමත් අයියනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන්, සරස්වතී මෑණියන්, අපේ ආරක්ෂක දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවෝ මේ මහා පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු දියුණු වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව හැම දෙනාගේම ජීවිතවලට සකසා ලබා දෙත්වා. දෙවියෝද අජරාම රමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට